समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मन् मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदम् धम्मश्रवण कालो अयं पदन्ता धम्मश्रवण कालो अयं पदन्ता धम्मश्रवण कालो अयं पदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 පිනට කැමති දයාබර පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් 84000ක් වූ ධර්මස්කන්ධයෙන් ඊ타මත්ම අල්ප මාත්‍රයක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදී අම්මල තාත්ත සදහැවතුන් පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ. මේ ඉර මුදුන් වෙච්ච දාමේ බොහෝ වෙලාවට අපි මේ දේශනා පවත්වන ප්‍රමාණය අඩුයි. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම අපිට වෙලාවක් කලාවක් නැහැ. ඕනෑම වෙලාවක තමන්ගේ ජීවිතේ කරගන්න පුළුවන්. ඊටාත්ම අද දවසේදී ඊටාත්ම හොඳ සිතුවිලි කිහිපයක් මුල් කරගෙන ධර්ම දේශනාව පවත්වන්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපි බොහෝමත්ම සතුටටපත් වෙනවා. මෛත්‍රී වැඩිහිටි නිවාසයත් එක්ක අත්වල බැඳ ගන්න මේ සදහවත් පින්වත්තු හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඊටමත් මික්වනින් නිවන සඳහා යන මාර්ගය තනා ගන්න. ඒ සියල්ලම ඊටමත් මික්වනින් ඉටු වෙන්න බලාපොරොත්තු සියල්ල ඉටු වෙන්න අද දවසේදී අපි ප්‍රාර්ථනාගෙන එනවා. අද මේ ශ්‍රවණය කරන ධර්ම ශ්‍රවණය අද දවසේදී නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි හැමෝම සාදුකාරයක් ලබා දෙනවා. ඊටමත්ම හොඳ සිතුවිලි කිහිපයක් මුල් කරගෙන පෙරදරි කරගෙන අද දවසේදී දායකත්වය ලබා දෙන මානම්මන පදිංචි මාතම්මන පදිංචි නිමල් රත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනා අද දවසේ දාමත්ම සදහ සම්පන්න සිටින් සීලවන්ත සිතුවිලි රසක් මුල් කරගෙන අද දවසේදී බලාපොරොත්තු වෙනවා මේ අම්මල තාත්තලාට දානේ පිරිනමල අවසාන භාගයේදී හොඳ ධර්ම ශ්‍රවණයක් සවන් දෙන්නට. ඒ වගේම අරමුණු අතර WK කරුරත්න පියාණන් අවුරුදු 20ක් මීට අවුරුදු 20කට කලින් අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. අපි හැමෝම එතුමන්ට පින් අනුමෝදන් කරන්න කැමතියි. ඒ වගේම ආච්චි අම්මා කවුද මේ? HA සිසිලින් නෝනා ආච්චි අම්මා අවුරුදු 12කට කලින් අවුරුදු 24කට කලින් ජීවිතයට සමුදුන්නා. දෙමාපියන් දෙපළ සිහිපත් කිරීම අරමුණක්. WK ධනුෂ්ක සංජීව පුතුණුවන්ගේ 36 වෙනි ජන්මදිනය යෙදලා තියෙනවා. ඉතින් ඊයේ දවසේදීත් අපි 86ක් ආයු වළඳන ආච්චි අම්ම කෙනෙක්ගේ දරුවන් 5 දෙනෙක් වදපු අම්ම කෙනෙක්ගේ උපන් දිනය වෙනුවෙන් අපි මේ ස්ථානයේදීම ධර්මයේ දේශනා කළා. අද දවසේදීත් වාසනාවන්ත වෙන අවුරුදු 36 සමරන ධනුෂ්ක මහතාගේ උපන් දිනයට අපි සුබ පැතුම් එක් කරන්නත් ඒ වගේම ආශිර්වාද කරන්නත් DG නන්දාවති අම්මා ඒ වගේම SK සිමියොන් තාත්තා මිය පරලෝක ගිහිල්ලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාටත් අපි පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. කරුණු කාරණා කෙසේ වෙතත් අපි හැමෝම සිතුවිලි වලින් සිතා ගන්න ඕනේ. අපි නම් මිය පරලෝකයේ හැම දෙනාටම මේ නම් කිව් සහ නොකිව් හැම කෙනාටම අපේ හදවතේ තියෙන පින අනුමෝදන් කරන්න ඕනේ. මොකද හේතුව පරම්පරාවක් කියන්නේ මේ 3-4 දෙනෙක් නෙමෙයි. පරම්පරාවක් අපි ආරම්භ වෙච්ච තැනමත් හරියට දන්නේ නැතුව ඇති. ඒ තරම් අපේ පරම්පරාව අතීතයේ ඉඳලා තියෙනවා. ඉතින් මේ හැමෝටම අපි පින් අනුමෝදන් කිරීම අපේ යුතුයකමක් බවට පත් වෙලා තියෙනවා. අද දවසේදී මේ උපන් දිනයේ සමරන ධනුෂ්ක මේ ස්ථානයේ ඉන්නවද? ධනුෂ්ක නෑනේ.
හැබැයි මම හරි කැමති මේ උපන් දිනය සමරන හැම කෙනාම මම ඊයේ දවසේදීත් මේක කිව්වා ඉස්සල්ලාම උපන් දිනය සමරන අපි ඔබ හැම කෙනාම උදේ පාන්දරම දොහොත් උදුන් තියලා වදින්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජීවිතයයි මරණයයි අතර සටනක් දීලා ලෝකේ තියෙන අපි දන්න විදිහට ලෝකේ තියෙන ලොකුම වේදනාව විඳලා මෙලොවට බිහි කරන තමන්ගේ දෙමාපියන් දෙපළ විශේෂයෙන්ම අම්මා එදාට අම්මගේ උපන් දිනේ අම්මා මොකද මැරලා උපදින දවසක් ඒක අපි ගොඩක් වෙලාවට අපි ජීවිතේ අමතක කරලා දානවා අම්මලා මතක් වෙන දරුවෝ හරි අඩුයි මේ උපන් දිනේ සමරන දවසක ඒ නිසා උපන් දිනේ ඉස්සල්ලාම කේක් කෑල්ල කවන්න ඕනේ ආදරණීය අම්මට එහෙම නැතුව ජීවිතය අතරමඟදී මුණ ගැහෙන ආදරණීය බිරිඳර නෙමෙයි බිරිඳගේ කියුම් බස් අහලා අම්මලා අමතක කරන සමාජයක උපන් දිනේ දවසේ අම්මාව මතක් වෙන්නේ නැති එක ඉතින් ඒකට කාරුණු කාරණා නැහැ කියන්නේ. මම අද පුංචි ඔය ආදර සම්බන්ධතාව පිළිබඳව අම්මගේ තාත්තගේ දෙමාපියන්ගේ ඒ වගේම බිරිඳගේ තියෙන ආදර සම්බන්ධතාව පිළිබඳව තමයි දේශනාව අද කරන්න හිතාගෙන ආවේ. මොකද ප්‍රේමය කියලා දන බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රේමය ඇතිතන දුකයි බයයි තියෙනවා කියලා. ප්‍රේමය තියෙන දැන දුකක් තියෙනවා බයක් තියෙනවා. මේ දෙකම තියෙනවා. ප්‍රේමයට වහල් නොවී හිටියොතින් දුකක් නැහැ බයක් නැහැ. ඒ නිසා ප්‍රේමතෝ ජාති සෝකෝ ප්‍රේමතෝ ජායති බයං කියන්නේ මොකද්ද? ප්‍රේමය උපදින තැන බය ඇති වෙනවා. ප්‍රේමය වැඩිපුර උපදින තැන දුකක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රේමයට ආදරයට වහල් නොවි හිටියොතින් අපිට දුකක් නැහැ බයක් නැහැ. ඔබ දකිනවා අවුරුදු ගණන් ආදරය කරලා විවාහපත් වෙලා සමහර බිරින්දෑවරු සමහර ස්වාමි පුරුෂයෝ දාලා තව කෙනෙක් එක්ක යනවා. එහෙම නැත්තම් තමන්ගේ අද්දකින් බිරිඳවගේ හුස්ම ටික මේ වාතනයට මුසු කරන ඕන තරම් මහතුරු අපි දැකලා තියෙනවා. පහුගිය කාලේ දකින්න ඇති ඕන තරම් පුවත්පත්වල තියෙනවා ප්‍රවෘත්ති වල පළ වෙනවා. ඒ ප්‍රේමයේ නාමයෙන් ළඟට එන්නේ කවුද? තමන්ගේ මාරයා. ආදරය කරනවා තමන්ගේ මාරය අම්මා තාත්තා විදිහට තමන්ගේ මාරය එන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා තමන්ගේ මාරයා මේ අල්පු වැටේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. තමන්ගේ ගාවට කොයිතරම් මොහොතකින් එනවද කියලා අපි දන්නේ නැහැ. කාලේ අකින්නගේ කතාව වෛරයත් එක්ක කොයිතරම් ලොකු පෙරලියක් වුණාද ආත්ම 500ක් පුරාවටම කාලේ අකින්නගේ කතාව මම හිතන්නේ පින්වතුන් හැමදෙනාම දන්නවා ඇති. දේශනා මතරුදී මම මතක් කරන්න මේ නැවතවතාවක්. මේ ආදර සම්බන්ධතා බැඳීම පවතින්නේ මොකක් නිසාද? විශ්වාසය ගැන. විශ්වාසය තියෙන තැන ප්‍රේමය ආදරය ගොඩ නැගෙනවා. හැබැයි සීමාවක් ඇතිව ආදරය ප්‍රේමය තියෙනවා නම් එතන සැකේ නැහැ. එතන බය නැහැ. එතන දුක නැහැ. වෙන එක දුකක්. වෙන් වේදෝ කියලා බයක්. මෙන්න මේ කාරණා අපි හරියට තේරුම් අරගන්න ඕනේ. තවත් කෙනෙක් ළඟට එනකොට සතුටක් ඇති වෙනවා වශයෙන්ම තවත් කෙනෙක් ලඟ වෙලා ඈත් වෙනකොට දුකක් ඇති වෙනවා වශයෙන්ම අපි මේ පොළොව තුල එහෙම නැත්නම් මේ පොළොවේ පය ගහලා හැමදාම ජීවත් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරන්න ඕනේ. මොකද හේතුව මේ ලෝකේ තියෙන ලස්සන මාදර කතාව තිබුණේ කාටද? කල්ප ගානක් ආත්ම ගානක් මේ ලස්සන ආදර කතාව ගලාගෙන ආවේ කොතනින්ද? අපේ බෝසත්යන් වහන්සේ. ආත්ම ගණනාවක් යශෝදරා දේවිය Tamanගේ බිරිඳ විදියට ප්‍රාර්ථනා කරගෙන ආපු හරිම ලස්සන අතීතයන් තිබුණා. ලස්සන කතා තිබුණා. යශෝදරා වත කියවලා ඇති බොහෝ වෙලාවට ඒකේ තියෙන කවි පුදුමාකාර ආදරණීයයි. කොයිතරම් ස්වාමි භක්තියක් තිබුණු බිරිඳක්ද යශෝදරාව. ඒත් එක්කම අපි දන්නවා දිය කිඳුරු ජාතකය. කිඳුරියක් වෙලා ඉපදිලා කිඳුරෙක් වෙලා බුදුරජාණන් වහන්සේ ඉපදිලා සක්වල එහෙම නැත්නම් සක්‍රයේගේ ආසනයේ කඩුපුල් ආසනයේ උණු කරන්න පුළුවන් ප්‍රේමයක් තිබුණා.
මම හිතන්නේ ඔබ හැමදෙනාම මේ කවි එහෙම නැත්නම් මේ කතාවන් ගැන අහලා බලලා තියෙනවා. ඉතින් මේ අම්මලා තාත්තලාට තමන්ගේ ආදර කතාවන් ගොඩක් තියෙන්නේ නැති. හැබැයි දැන් එකක්වත් මෙතන නැහැ. ඒ නිසා දැන් ඒ අතීතයන් මෙනෙහි කර කර සතුරු වෙන එක විතරයි කරන්නේ. ඒ නිසා අම්මේ තාත්තේ අපි හැමෝටම තියෙන ලස්සන අතීතයක්. ඒ අතීතයන් යලි යලිත් මෙනෙහි කරන්න පුළුවන්. ඒවා සීලයක් සඳහා උපකාරී වෙනවා නම් පමණයි. සීලය කියන්නේ මොකද්ද? තමන්ගේ සිතුවිලි පිරිසිදු කරගන්න. මේ සිතුවිලි පිරිසිදු කරගන්න ඔබේ ජීවිතේට මහ මෙරක් දේවල් ඕනේ නැහැ. හැම වෙලාවෙම යහපත් සිතුවිලිත් එක්ක ජීවත් වෙනවා නම් ඒක පුරුදු පුහුණු කරනවා නම් අවසාන හුස්ම ජය ගන්න පුළුවන්. අවසාන හුස්ම ජය ගන්නේ නැති තැන තමයි අම්මේ තාත්තේ පින්වතුනි අපිට මේ සසරේ අපාය කියන තැන තියෙන්නේ. අපායේ දොරටු අපිට විවෘත කරන්නේ අපේ මේ අවසාන හුස්මෙන්. අන්නේ දොරටු වහගන්න පුළුවන්කම තියෙන්නේ මේ මාපට ඇඟිල්ලේ පස් පිටතරම් ප්‍රමාණයකට පමණයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සතර අපාය අපේ මහගෙදර වගේ පුන පුනා මම හැම වෙලාවම කියන්නේ දේශනාවලදී මේ බය අපි ඇති කරගන්න ඕනේ. මේ බය අපි ඇති කරගත්තේ නැත්නම් අපේ ජීවිතේ හරි අමාරු තැනකට අපි යොමු කරනවා. මේ පුරුද්ද අපි ඇති කරගත්තේ නැත්නම් මේ පුංචි දරුවෝ පුංචිම කාලෙදී ස්වාමින් වහන්සේ නම බණ කියනකොට ගාථා හයිය සද්ද නගලා කියනවා. සමහර අම්මලා දරුවෝ නතර කරන්න උත්සාහ කරනවා. ඒකටම අපි නම් කැමති නෑ. මොකද හේතුව මේ දරුවෝගේ පුරුද්ද තමයි මේ ජීවිතය ඇවිල්ලා තියෙන්නේ. පුංචි කාලයයි ජීවිතේට සමුදීලා වයසට ගිහිල්ලා හරි මොන හරි ක්‍රමවේදකින් ජීවිතේට සමුදෙන් දීලා නැවතවතාවක් උප්පත්තියක් ලැබලා පුංචි කාලය. මේ හැබැයි මේ දරුවෝ හයියෙන් කෑග ගහ එක දරුවෙක් අපිට ඊයේ මුණ ගැහුණා. අපේ පන්සලට ආපු වෙලාවේ විනාඩි 15ක් ඇතුළත 100 පාරක් විතර වඳින්නේ නැති අපිට. කොතනද චෛත්‍යය තියෙන්නේ? කොතනද බෝධිය තියෙන්නේ? අම්ම යාන් මෙතන වැඩක් නැහැ. කී මේ පුංචි දරුවා අම්මට ඇවිටිල්ල කරනොත් මේ ගවුමෙන් අදිනෝ එක් යන්න කී. ඇහුවා මම මේ හැමදාම මෙහෙමද කියලා. ඒ දරුවා අත් දෙක අහසට වඳිනවලු මෙහෙම අත් දෙක උස්සලා. තාත් අම්මා ආවිල්ලා අහනවා කාටද පුතේ වඳින්නේ කියලා. අර පේන්නේ සාදු කියනවලු ඒ දරුවා. ඒ සසරේ ගිනාම පුරුදු. ඒවා නතර කරන්න අම්මලා තාත්තා උත්සාහ කරන්න එපා. ස්වාමීන් වහන්සේ නමක් ගාත කියනවා පන්සලකට ගිහිල්ලා මේ දරුවෝ සද්දෙන් කෑ ගහලා කියන්න උත්සාහ කරනවා නම් ඒක නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ පුරුද්ද ජීවිතය ආපු. දැන් දරුවෙක්ව වයසට ගිහිල්ලා ජීවිතයේ අවසන් හුස්ම හැරලා අර කූඩැල්ල වගේ. කූඩැල්ල මොකද කරන්නේ? එක තැනක් අතන්නකොට තව තැනක් අල්ල ගන්න ඕනේ. කූඩැල්ල යන්නේ එහෙමයි. එතකොට ජීවිතෙත් අපේ එහෙමයි. බුදුදහමතුරු මේ අන්තර්භවය කියන දෙයක් බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. ඒක මනක්කල්පිත දෙයක්. අන්තර්භවය කියලා පුංචි කාලයක් මේ අපිට කියන්න පුළුවන්. හදිසියේ වතුරේ ගිරලා මැරිලා එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා අනතුරකින් මැරිලා නොහිතන වෙලාවක එක සැරේටම හුස්ම ගියොත් පුංචි කාලයක් තියෙනවා ඊළඟ භවයට යන්න. අන්න ওই කාලේ විතරයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අන්තර්භවයක් ගැන කතා කරන්නේ. අපි හිතාගෙන ඉන්නවා මේ වාතලේ පාවි අම්මල තාත්තල හොය ඉන්නවා කියලා. එහෙම එකක් නෑ බුදුදහමේදී. ඒක ප්‍රතික්ෂේප දෙයක්. ඒ නිසා අර කූඩැල්ලගේ සංකල්පය තමයි තියෙන්නේ. එක තැනක් අල්ල ගන්නකොට එක තැනක් අතාරිනවා. මේ පුංචි දරුවොත් එහෙමයි. වැඩි කාලයක් නෑ අම්මගේ බඩේ දැන් ඉන්නේ මාස 7ක් 8ක් විතර කාලයක්. එතකොට අල්ලගත්තු කාලේ කොච්චරද? ඔය මාස 7-8කට කලින්. ඒ පුරුද්ද අරගෙන තමයි මේ දරුවෝ එන්නේ. ඒ නිසා මේ දරුවන්ට ඒ පුරුද්ද ඇති කරන්න ඕනේ. වැඩිහිටියන් විදියට පුංචි කාලේදී ඔබ හැමදෙනාමත් එහෙමයි. මොකද මේ විෂම ලෝකයේ තුල හඹාගෙන යන දේවල් තුල වැඩි වීට පත් වෙනකොට මේ පුරුදු අපෙන් ඈතට යනවා. මොකද ඒ පුරුදු කරන්න ඒ පුරුදු ජීවිතය තුල පවත්වාගෙන යන්න ගෙදරින් සහයෝගයක් ලැබෙන්නේ නැති තැන. ගෙදරින් සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? ශිෂ්‍ය අධලංගන අවුරුදු 4යි 5යි ළමයි ඉස්කෝලේ දානවා. මොන්ඩිසෝරියට දානවා. ශිෂ්‍ය අතරේ ඇදගෙන යනවා. එතකොට ළමයිට අධ්‍යාපනයක් විතරයි තියෙන්නේ. ආත්මික පසුබිමක් දරුවෝ ගාව නැහැ. දරුවෝ ගාව සමහර ළමයි මොන්ඩිසෝරි දානවා. හැබැයි දහම් පාසල යන්නේ. ඒක වැරදි සංකල්පයක්. ඒ නිසා මේ බුදුදහම පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ වසර 5000ක කාලයක් විතරයි
මේ පෘථුවිය තුල මේ මනුලෝකෙ තුල බුදුදහම රඳා පවතින්නේ. එහෙනම් පින්වතුනි දැන් ඒ වසර 5000න් වසර 2600ක් දැන් ගත වෙලා අමාරයි. තව තියෙන හරි පුංචි කාලයක්. ඒ කාලේ අපි මිනිස්සෙක් වෙලා ඉපදුනොතින් වාසනාවක්. මේ ඉපදිලා තියෙන භවය, මේ ඉපදිලා තියෙන ආත්මය ඔබේ ජීවිතේ ඔබ ඉපදිච්ච වාසනාවන්තම භවය කියලා හිතන්න. මොකද හේතුව ඔබ බුද්ධ ශූන්‍ය කාලයක, දහම ඇහෙන්නේ නැති කාලයක, බුදුවරයෙක්ගේ බණ පදයක් ඇහෙන්නේ නැති කාලයක ඉපදුනොත් ඔබට මොකද වෙන්නේ? ඔබට බණ පදයක් අහන්න බැරුව මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත් වෙනවා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට දේශනා කරන අභිධර්මයේ ඇතුළු වස් කාලේ, තුන්වෙනි වස් කාලේ, මට මතක හැටියට තුන්වෙනි වස් කාලේ ගත කරන තවුතිසා දිව්‍ය ලෝකෙට වැඩම කරපු වෙලාවේ මේ වගේ ඉදිරියෙන් වාඩිලා මේ සක්වල ඉන්න දිව්‍ය තල 6ෙම ඉන්න දිවිවරු ඇවිල්ලා පොලිමට වාඩි වෙනවා. මහේශාක්‍ය දිවිවරු කියලා කියන්නේ ඒ බල සම්පන්න දිවිවරු එද්දී අල්පේශාක්‍ය දිවිවරු ඔවුන්ට ස්ථානය දීලා ටික පස්සට යන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. අපේ ලොකුටි කෙනෙකුට සාමාන්‍ය මිනිස්සු පස්සෙන් ගිහලා වාඩිනවා වගේ නේ අටපාස් වෙච්ච නැති മന്ത്രി කෙනෙක් ආවන් පස්සේ අර මේ උපාධිධාරී අය පස්සට යනවා වගේ තමයි. ඒක හැමතැනම තියෙනවා. ඉතින් ඒ වගේ මේ මහේශාක්‍ය දෙවිවරු ආවට පස්සේ අර බලයෙන් අඩු දෙවිවරු පස්සට යන්න ඕනේ. ඔතන හිටිය දෙවිවරු දෙදෙනෙක්. බුදුහාමුදුරුවෝ මෙහෙම වාඩිලා ඉන්න ධර්මයේ දේශනා කරන දෙවිවරු වෙනවා. ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ මේ පැත්තෙන් ඉන්නවා ඉන්දික කියලා දෙවියෙක්. මේ පැත්තෙන් ඉන්නවා අංකුර කියලා දෙවියෙක්. ඉන්දික කියන දෙවියා එතරම් ඉන්නවා නොසෙල්වි. අංකුර කියන දෙවියා හිටපු තැනින් බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තාක් පස්සට යන්න සිද්ධ වුණා. යොදුන් ගණනාවක් පස්සට ගියා. යොදුන් ගණනාවක් පස්සට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ අංකුරගෙන් අහනවා අංකුර මොකද පස්සටම ගියේ? මොකද අංකුර පස්සටම ගියේ කියලා අහනවා. එතකොට මොකද දෙන උත්තරේ? මට භාග්‍යවතුන් වහන්සේ මම දාහනේ දුන්නා, ගොඩාක් දාහනේ දුන්නා. දන් වැටවල් මම පැවැත්තුවේ. ලිප් 500,000 බෙදලා මම දන් දුන්නා. හැබැයි මම දන් දුන්නේ සාමාන්‍ය ජනතාවට විතරයි. සාමාන්‍ය ජනතාව, සාමාන්‍ය මිනිස්සුන්ට මම දන් දුන්නා. මට දෙන්න බැරි වුණා සංඝ රත්නය වෙනුවෙන්, මට බුද්ධ පුත්‍රයෙක් වෙනුවෙන් මට මේ එක බත් හැන්දක් දානේ විදිහට මට ප්‍රදානය කරන්න, පූජා කරන්න බැරි වුණා. අර මිනිස්සුන්ට දන් දීපු පිනට අංකුර දෙවියා, අංකුර කියන පුද්ගලයා දිවි ලෝකෙ ගිහිල්ලා ඉපදුනේ දිවියෙක් කියලා. හැබැයි බලයෙන්, වර්ණයෙන්, සැපෙන් අඩු අල්පේශාක්‍ය දෙවියෙක් විදිහට තමයි ඉපදුනේ. හැබැයි ඉන්දික කියන දෙවියා ඔතනම ඉන්නව එළවෙන්නවත් නැහැ. බලය, සැපේ, වර්ණය මේ සියලු පහසුකම් ඉන්දික තියෙනවා. ඒ නිසා කවුරු ආවත් තමන්ගේ ස්ථානයෙන් වෙනසක් වුණේ නැහැ. එතකොට ඉන්දිකගෙන් අහනවා ඉන්දික ඇයි ඔතන හෙලවෙන්නවත් නැතු වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ නම හරි දුප්පත්. මම අන්ත දුප්පත් දුගියෙක්. මට දවස් 6ක් මම බඩගින්න හිටියා. දවස් 6ක් බඩගින්න ඉඳලා 7 වෙනි දවසේ මට බත් පටක් හම්බ වුණා. මම දැක්ක ඈතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ වඩිනවා. මං ඒ වෙලාවේ බත් පට අතේ තියාගෙන කල්පනා කරා දවස් 6ක් බඩගින්න හිටපු වෙලාව එකේ තව දවසක් ඉන්නවා මට කොහෙන් හරි හම්බ වෙයි. මගේ පිරිසුදු චේතනාවත් එක්ක මගේ අර අනුරුද්ධ රහතන් වහන්සේට අර බත්පත මම ප්‍රදානය කළා. දානයක් විදිහට පිළිගැන්වුවා. අන්න රහතන් වහන්සේ නමකට දානේ පිරිනැමීමේ අනුහස් එක බත්පතයි. දිවි ලෝක උප්පත්තිය ලැබුවේ සියලුම සැපපන් සම්පත් වලින් පිරිච්ච අග්‍රයම දෙවියෙක් විදියට. ඉතින් අපිට මහා අමාරු විද මේ දිව්‍ය ලෝකේ යන්න. අමාරු වැඩක්ද? නෑ, හරිම ලේසි වැඩක්. දිව්‍ය ලෝකින් දෙවිවරු චුත වෙලා එනකොට, චුත වෙන්න හදනකොට මේ දිව්‍ය ලෝකෙත් යන්නේ කාමයෙන් ආඩ්‍ය තැනක්. කාමයෙන් වැඩිම තැනක්. ආශාවන්, තෘෂ්ණාව මේ හැමදේම දිව්‍යවරු අතර තියෙනවා. යුද්ධ බව තියෙනවා.
දිව්‍යාංගනාවන් රණ්ඩු වෙන තැනක්. හැබැයි දිවි ලෝකෙන් උප්පත්තිය ලැබලා දිවි ලෝකෙන් චුත වෙනකොට සහෝදර දෙවිවරු ඒ චුත වෙන්න හදන දෙවියට කියලා කියනවා ඔබ මනු ලෝකෙට යන්න මනු ලෝකෙ හිත පිහිටව ගන්න. හැබැයි නැවත වතාවක් දිවි ලෝකෙට එන්න එපා. මනු ලෝකෙට ගිහිල්ලා පින් කරගෙන නිවන් යන්න රහත් වෙන්න සෝවහන් වෙන්න කවදාවත් දිවි ලෝකෙ පැත්ත එන්නවත් හිතන්න එපා කියලා තමයි මේ මනු ලෝකෙට ඔබ ලෙවන්නේ. ඒතර ආවට පස්සේ මොකද කරන්නේ? පොලියට සල්ලි දෙනවා බිල්ඩින් හදනවා නේ. ආපහු බලන්න මොනවා හරි කරලා මොන ගැටයක් ගහලා දිවි ලෝකයක් නේ. ඇත් බුරුද කතාව මේ මිනිස්සුන්ගේ එකක් තියෙනවා. අපේ බෞද්ධයෝ හැටියට දිවි ලෝකෙ තමයි අග්‍රදර්ශන. දිවි ලෝකයක් තමයි පින් කරන්නේ. දිවි ලෝකේ වෙනස් තියෙන්නේ කල්ප ගාන ආයුෂ වැඩි. ආයුෂ වැඩි. අපේ ආයුෂ අඩුයි. ඔවුන්ගේ සැප සම්පත් වැඩි. අපේ අඩුයි. ඕට වඩා වෙනසක් නැහැ. හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම අපේ වගේ සිතුවිලි. සුරාසුර යුද්ධය කොහෙද තියෙන්නේ? දිවි ලෝකෙ තියෙන්නේ. අහලා ඇතිනේ. බොජ්ජංග සූත්‍රය කියලා කියන්නේ සුරාසුර යුද්ධෙත් එක්ක සක්‍රයා තමන්ගේ සේවයට යන මේ යුද්ධ ගැන දිවිවරුන්ට කියපු මේ සූත්‍රේ දිවිවරුන්ට කියපු දේ. ඔබට බයක් හිතුනොතින් මම අරගෙන යන කොඩිය දිහා බලපන්. ඉස්සරහින් මම යනවා. ඒ නිසා මම ඉන්න නිසා පස්සෙන් එන ඔබ බය වෙන්න එපා. ওই සූත්‍රයෙන් කියන්නේ ඒක. මගේ කොඩිය තියනවද කියලා බලපන්. මම කෙලින් ඉන්නවා. කොඩිය තියෙන මං කෙලින් ඉන්න නිසා. ඒ නිසා ඔබ බය වෙන්න එපා පස්සෙන් එනවනම්. මොකද දිවිවරුන්ට බයක් ඇති වෙනවා. චකිතයක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. බයක් ඇති වෙනවා. මේ සියල්ලම ඇති වෙනවා. ඉතින් මේ මොකද කරන්නේ? 365 දවසේ මේ උත්සාහ කරන්නේ කොහේ යන්නද? දිවි ලෝකේ යන්න. දිවි ලෝකෙ ගිහිල්ලා චුත වෙනකොට මනුස්ස ලෝකෙන් හරිම කලාතුරකින් යන්නේ නිරයට. පෙරේත ලෝකයට. ඒ පින ක්‍රියාත්මක වෙන කාලය තුල විතරයි අපිට ඒ දේ දැනෙ තියෙන්නේ. පින ඉවර වුණාම අපි ආපහු කොහෙද? අපාය සතර අපාය. බලන්න දැන් අජාසරත් රජු කොහෙද ඉන්නේ? අවීචි මහ නරකාදී දැන් ඉන්නේ. අවීචි මහ නරකාදී ඉන්නේ. හැබැයි අවීචි මහ නරකාදී කාලය උරුණාට පස්සේ මොකද වෙන්නේ? පින ක්‍රියාත්මක වෙනවා. පසේබු අට්ටසි කියන පසේබුදුවරයා බවට පත් වෙනවා. තේරෙනවද? තාත්ත මරපු රජුරුව දැන් අවීචි මහ නරකාදී. අවීචි මහ නරකාදී කල්පයක් විඳවලා කවදක හරි අවීචි මහ නරකාදීන් එළියට වැටෙන වෙලාවේ අට්ටසි කියන පසේබුදු රහතන් වහන්සේ වෙලා උප්පත්තිය ලබනවා. එතනින් ජීවිතේ කෙලවර වෙනවා. කල්පයක් අවීචි මහ නරකාදී ඉන්න ඕගොල්ලන්ට ආසන යන්න පුළුවන් ක්‍රම ත්‍රිවිධයක් තියෙනවා. පන්සලට ගිහිලා කේලමක් දෙකක් කිව්වනම් අවීචි මහ නරකාදීට කතා කරලා ගන්න. මොකද හේතුව සංඝ ભેදේ හරි අමාරු දෙයක් නෙමෙයි. නේ? සංඝ ભેදේ හරිම ලේසි. දැන් පන්සලත් එක්ක ගනුදෙනු කරනවා නම් හරි පරිස්සමයි. මොකද හේතුව සංඝයා වහන්සේලා කියන්නේ අපිට හරි ලෙන්ගතු පිරිසක්. අපි ළඟට ගිහිලා කතා බහ කරනකොට අපේ යාළුවෝ බවට පත් වෙනවා. යාළුවෝ බවට පත් වුණාට පස්සේ ඕන එකක් කියනවා, එපා එකක් කියනවා. අපේ පන්සලට එන ඕන තරම් ඉන්න කට්ටිය. අපි ඉතින් අමාරුවෙන් හරිනවා නේ ප්‍රාර්ථනා කරනවා අවීචි මහන්දර කාදී නන්නම් හම්බ වෙන්න එපා මේව කියලා අපිට කියනවා. අපි එහෙම කියාගෙනකොට හෝ නතර කරනවා. මොකද හේතුව බුදුහාමුදුරුවෝත් එහෙම කරලා තින ඕන තරම්. මේ යශෝදරා දේවියගේ තාත්තා අවීචි මහ නරකාදී යන්න ඇදලා ගන්න කලින් කොයිතරම් බුදුරජාන් වහන්සේ බලක්වන්න උත්සාහ කරාද? සුප්‍රබුද්ධ රජුරෝ බුදුන් වරිණ මග අහුරලා දවස් 7න් අවීචි මහ නරකාදී පොළොව පලාගෙන ඇදගෙන ගියා. කොයිතරම් සමීප කෙනෙක්ද බුදුරජාන් වහන්සේගේ ජීවිතේට? තමන්ගේ ගිහි ජීවිතයේ බිරිඳගේ තාත්තා. ඉතින් නතර කරන්න බෑ. කර්මය කියලා කියන්නේ හැම වෙලාවෙම තමන්ගේ වටේ කැරකෙවෙන හිවණෑල. ඒ නිසා හැම මොහොතකද දැන් කල්පනා කරලා බලන්න ලෙඩක් දුකක් හැදිච්ච ගෙවල් වල මිනිස්සු නැද්ද? මේ හොඳට ගස්කල් වගේ ඉන්නවා.
ඊළඟ දවසේ ඉඳන් ඇවිද ගන්න බෑ. කල්පනාව නැහැ. ඒක තමයි කර්මය ක්‍රියාත්මක වෙනවා. ටිකක් දවසක් ඉඳලා අනිමෙන් හොඳට ඇවිදිනවා. නේ හොඳට හිටපු මේ ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු ඩොග් ගල් පණයක්. මොකද්ද? අපිට කොයි වෙලාවද කියන්න පුළුවන්. අපේ ජීවිතේ කොයි වෙලාවද නතර වෙන්නේ කියලා. මේ ජීවිතය තුල අපි සංචාරකයෙක් විතරයි. සංචාරකයෙක්. මෙන්න මේ සංචාරය කොයි වෙලාවක හරි නතර කරන්න සිද්ධ වෙනවා. අද බලන්නකෝ මේ අම්මා අද දවසේදී තමන්ගේ කිසිම කෙනෙක් නැතුව මේ මේද මිස් එක්ක මේ ආවේ අද නතර වෙන්න උදේ පාන්දර. මේ අම්මගේ ජීවිතයේ තිබුණු හැම දෙයක්ම අම්ම පැත්තකට දාලා දැන් මේ ආවේ කාත් කරුත් නැති දැනකට ආගන්තුක කෙනෙක් විදියට. මොකද කර්මය. ඒක හොඳට තේරුම් අරගන්න ඕනේ. අම්මලා දවසේ හරිය දුකක් දැනේවි. අම්මා හරියට කල්පනා කරાવી. අම්මා දක්ෂ වෙන්න මේක තමයි මගේ කර්මය. අම්මා කාටවත් බලලා කාටවත් දොස් කියලා කාටවත් නරකක් හිතන විදියට හැසිරෙලා වැඩක් නැහැ. ඒක අපි දක්ෂ වෙන්න ඕනේ ඇත්තට මුණ දෙන්න. ඇත්තට මුණ දුන්නොත් අපේ ජීවිතය සාර්ථකයි. අම්මා ගිය ආත්මවලදී පෙර සසරේදී සලකන්නේ නැහැ දරුවන්ට. දරුවෝ එක පැත්තකින් විශාල පවක් කර ගන්නවා. අනිත් පැත්තෙන් අම්මා ওই වගේ දෙයක් කරලා තියෙනවා. තමන්ගේ අම්මට සලකලා නැතුව. ඒක තමයි ඇත්ත. ඒ නිසා අන්න ඔතෙන්ට මනස අරගෙන යන දක්ෂ වෙන්න ඕන. ඔන්න ඔතෙන්ට මනස අරන් ගියොත් අපිට ජීවිතේ වරදින්නේ නැහැ. ඒ නිසා මම අද දවසේදී මාතෘකාව විදියට කරගෙන හිතාගෙන ආපු මේ ආදර සම්බන්ධතාව හැම දෙයක්ම රැඳෙන්නේ ආදරේ මත. විශ්වාසයේ මත. දැන් දරුවන්ට අම්මලා ආදරේ. දරුවෝ අම්මලාට ආදරේ. හැබැයි අපේ කර්මයේ තියෙන ප්‍රතිඵල මත, කර්මයේ මත අපි දන්නවා අපිට දැන් දරුවෝ නැහැ කියලා. අපි දන්නවා අපිට දැන් කාත් කවුරුවත් නැහැ කියලා. හැබැයි තරුණ කාලේදී ආදරේ ගොඩාක් භුක්ති විඳලා ඒ කර්මයේ ඵලසන් දෙනකොට ජීවිතේ හැම දෙයක්ම ඈතට විසික් වෙලා ගියා. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා යද්දි සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ ඇතලා ගියාට පස්සේ තමන්ගේ දරුවා දාලා ගියාට පස්සේ කොයි තරම් ස්වාමි භක්තියක් තිබුණු කාන්තාවක්. මූ ගියා නේද මෙච්චර මේ සිඟිත් මේ කිරිතර දැරිත් දාලා කියලා හිතුවද? අනේ නෑ. ආත්ම ගණනාවක් පෙරම් පුරාගෙන ඇවිල්ලා බුද්ධත්වයේ වෙනුවෙන් බොහෝ අවස්ථාවලදී සහයෝගය දීලා ආවුදු 78ක් බද්ද කච්චායන රහතන් වහන්සේ අවුරුදු 78ක් ආයු වළඳලා පිරිනුවම් පානවා. ඒ යශෝදරා දේවී යශෝදරා බද්ද කච්චායන රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80 දී පිරිනුවම් පානකොට ඊට කලින් බද්ද කච්චායන රහත් තෙරණිය බලනවා ඉර්ධියෙන් තව කොච්චර කාලයක් මට ජීවත් වෙන්න පුළුවන් හරියටම පිරිනුවම් පාන දවස තියෙන්නේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන දවසේමයි දෙදෙනාම එකම දවසේ පිරිනුවම් පානවා. එතකොට මේ බද්ද කච්චාන රහත් තෙරණිය කල්පනා කරනවා මේක මේ මහ පොළොවට දරා ගන්න පුළුවන් වෙන එකක් නෑ. ඒ නිසා මම බුදු පියාණන් වහන්සේ පිරිනුවම් පාන කලින් පිරිනුවම් පාන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් කරගත්තා. ඒ අදිෂ්ඨානය කරගත්තේ අවුරුදු 78 දී. අවුරුදු 78 දී බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා අවසර ගන්නවා පිරිනුවම් පාන්නට. යද්දී එතෙන්දි හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ යශෝදරාගේ පාපෝච්චාරණය කියලා. අහලා තියෙනවද? යශෝදරාගේ පාපෝච්චාරණය බද්ද කච්චායන රහතන් වහන්සේගේ පාපෝච්චාරණය. පාපෝච්චාරණ කරන්නේ කොහෙද මේ මොන හරි මිනිහා මරුවට පස්සේනේ දූෂණයක් කරාට පස්සේ උසාවියේදී තමයි පාපෝච්චාරණය කරන්නේ. එහෙම පාපෝච්චාරණයක් නෙමෙයි මේක. සසරේ බිරිඳ විදියට ඉපදුන මට ඔබ වහන්සේට වුණු කෙනෙහිලිකම් මම යලිත් මතක් කරලා දෙන්නම්. මේ අවසාන හමුවීම අපි දෙදෙනාගේ ගිහි ජීවිතය තුළ ඔබයි මගේ ස්වාමියා. අවසාන ආත්ම භවයේද ඔබයි මගේ ස්වාමියා. වෙස්සාන්තර ජාතකයේ
තමන්ගේ දරුවන් දන් දුන්නා. තමන් දන් දුන්නා. සඳකි දිය කිඳුරු ජාතකයේ කුස ජාතකයේ මෙන්න මේ වගේ ජාතකවලදී අපි දෙදෙනා එකට ආවා. කුස ජාතකයේදී මම ඔබට පරිභව කරා. ඔබට කැවුම් වුණා කියලා මම කිව්වා. ඔබ මගේ පස්සෙන් කොයිතරම් ආවද? හැබැයි මම ඔබ සත පහකවත් ගණන් ගත්තේ නැහැ. ඔබට මම අවනම්බු කරා. ඔබට මම සෑහෙන දොස් කිව්වා. ඔබ හදර දුන්නෝ ඊටමත් ප්‍රණීත ආහාර මං විසික් කරා. ඔබගේ මුව දිහා බලන්නවක්වත් මම කැමතුනේ නැහැ කියලා මේ පාපොච්චාරණ දිගින් දිගටම කරනවා. දිගින් දිගටම කරන්නේ අනේ ස්වාමීනි මම කාන්තාවක්. මම ලාමක ගති පැවතුම් තිබුණු කාන්තාවක්. මේ සසරේදී ඔබයි මමයි එකට ආවේ. ඔබ කිඳුරෙක් වෙලා ඉපදෙනකොට ඔබට මතකද ස්වාමීනි හීයක් ඇවිල්ලා වැදුනා ඔබේ පපුව පසාරු කරගෙන ගියා. එදා මම කැලෑව දෙවනස් කරගෙන මං ඇඬුවා. අඬනකොට කැලේ තිබුණු සියලුම කොළ බිමට වැටුණා. සියලුම මල් ටික බිමට වැටුණා. ඔබට මතකයිද ස්වාමීනි? එහෙම මතක් කරනවා. ඒ තමයි බද්ද කච්චාන යශෝදරාගේ පාපොච්චාරණය. ඒ පිරිනවම් පාන අවසාන මොහොතේදී Tamanගේ ගිහි ජීවිතය තුළ විතරක් නෙමෙයි Tamanගේ ආත්ම දහස් ගණනක එකට පතාගෙන ආපු මේ ආදරණීය ස්වාමියාගෙන් වෙන් වෙන මොහොත. ඒ තමයි බෝසතාණන් වහන්සේ. ඔව්. දිය කිඳුරු ජාතකයේදී මේ අඬන ඇඬිල්ල ඇහුණා කාටවත් නෙමෙයි. පඩුපුල් ආසනේ වාඩිලා ඉන්න සක්‍ර දෙවියගේ පඩුපුල් ආසනේ උණු වුණා. ලේසියෙන් ඉරටවත් හඳටවත් උණු කරන්න බැරි මේ පඩුපුල් ආසනේ උණු වෙන්නේ ඇයිද කියලා සක්‍රය බැලුවා. බලනකොට දැක්කා මේ බෝසත්වයා ලෙස ඉපදෙන්න පුරුන් පුරාගෙන යන මේ දැවැන්ත චරිතය එක ආත්මයක දිය කිඳුරෙක් වෙලා ඉපදිලා අවසන් හුස්ම හෙලන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මේ හීය ඇවිදලා. ඒ නිසා ආදරණීය බිරිඳ එහෙම නැත්නම් මේ දිය කිඳුරියගේ අඳෝනාව තමයි මගේ මේ ආසනය උණු කරේ. වහා ගිහිල්ලා සක්‍රය පිහිට වෙලා ඔන්න යලිත් පනනල් ලබා දෙනවා. ඔන්න ඔහොම ආත්ම ගණනාවකදී ආපු මේ යශෝදරාව සිදුහත් කුමාරයා යද්දි යන තැන දිව මාලිගය ඉදි වෙන්න ඔබ නැතුව මට මේ මාලිගාව තුල කිසියම් සැපතක් නැහැ. මම දන්නවා ඔබ එක වේලයි අනුභව කරන්න කියලා. ඒ නිසා මමත් එක වේලක් අනුභව කරනවා. ඔබ සුදු විතරයි අඳින්නේ. ඒ නිසා මමත් සුදු වඳිනවා. ඔබ හිස මුඩු කරා. ඒ නිසා පංච කල්යාණයකට තිබුණු අංග ලක්ෂණ සියල්ලම හිමි යශෝදරාව තමන්ගේ කිස් වැටිය කපා දැම්මේ. තමන්ගේ ස්වාමියා කිස් වැටිය කැපුවා කියන ආරංචිය දැනෙලා යශෝදරා වතේ යශෝදරාව හරි අපූර්වට විග්‍රහ කරනකොට යශෝදරාගේ කිස් වැටිය තමන්ගේ ශරීරයට වඩා පහළට කකුල් දෙකෙන් පහළට තිබුණු කෙස් වැටිය. ඒ කෙස් වැටිය කකුල් දෙකෙන් පහළට ගිහිල්ලා නැවිලා නැවත වතාවක් කෙස් වැටියේ තියෙන කොන අහස බලාගෙන තමයි ඉන්නේ. ඒක තමයි හරිම පංච කල්යාණියකට පිළිදෙන කෙස් වැටිය. අපි දැන් පංච කල්යාණි තෝරනෝ හොඬ කපපු කට්ටියත් මේ අවුරුදු උත්සවවලට. නේ? හරිම පංච කල්යාණියකට තියෙන අංග ලක්ෂණ තිබුණේ යශෝදරාවට තමයි. ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ එහෙම පංච කාලයන්ක් අපි දකිනවා. ඒ තමයි දුටු ගැමුණු කුමාරයාගේ ශාලිය කුමාරයා සැඩොල් කුලයක බිරිඳක් කරගත්තා. ඒ තමයි අශෝකමාලා. අශෝකමාලාවට තිබුණා ඒ පංච කල්යාණයට අගතැන්පත් අංග ලක්ෂණ සියල්ලම. යශෝදරා දේවිය තමන්ගේ ඒ දිග කෙස් වැටිය කපලා දැම්මේ කවුරු වෙනුවෙන්ද? ආදරණීය ස්වාමියා වෙනුවෙන්. අනේ යන තැන මලට වහන බඹරු වගේ පිරිස ඇති වේවා. මලේ තියෙන රොන් වගේ මිනිස්සු මගේ ස්වාමියාගේ වටා එක් වේවා. ඉර එළියේ තියෙන රශ්මිය අනේ මගේ ස්වාමියාට නම් දැනෙන්නවත් එපා. අන්න එහෙමයි යශෝදරා හිතන්නේ. මොකද ඒ ස්වාමි භක්තිය නිසා මූ ගියා මගේ මේ දරුව දාලා කියලා තවත් මිනිහෙක් එක්ක යන උත්සාහ කරාද? නෑ. තමන්ගේ
මල්ලි අයියා තමන්ගේ තාත්තා බොහෝ උත්සාහ කරා යශෝදරාව එක්කගෙන ගිහිල්ලා තවත් රජ කෙනෙකුට කසාද සරණ පාවා දෙන්න. කවදාවත් කැමතුනේ නැහැ. මගේ ස්වාමියා වෙනුවෙන් මගේ මුළු ජීවිතේම පරිත්‍යාග කරනවා. මම කවදාවත් තවත් කෙනෙක්ගේ පහසක් ලබන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඒ සසරේ වැඩ ආපු හැටි. හැබැයි වර්තමාන සමාජය තුළ යශෝදරාවන් අපි දකින්නේ ඊටමත් මාඩුවෙන්. මහත්යේ මැරෙකන් ඉන්න තවත් මිනිහෙක් කියන්නේ. එහෙම කාන්තාව ඕන්තරම් ඉන්නවා. මේ මහත්යේ ගෙදර ඉන්නවා. මහත්යේ රස්සාවට ගියොත් පිටරටක හරි නැත්නම් මාස දෙක තුනකින් හරි තවත් කෙනෙක්ගේ පහස හොයාගෙන මිනිහ කාන්තාවෝ ඉන්නවා. ඒ කාන්තාවක් විතරක් නෙමේ පිරිමියක් තන්නේ එහෙමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක විශාල අකුසලයක්. කාමයේ වර්ධවය හැසිරීම කියන්නේ පුදුමාකාර අකුසලයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බඹසර හැසිරෙන්න, කසාද බඳිනකම් බඹසර හැසිරෙන්න කියලා කියන්නේ තවත් කෙනෙක්ගේ ශරීරයක් බලන්න බෑ. තරුණයන්ට තවත් තරුණියකට අකපැයි ශරීරය තවත් කෙනෙකුට පෙන්වන්න බඹසර හැසිරෙන්න භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්න. තමන්ගේ ඇඟපසක පෙන්වන්න පුළුවන් තමන් විවාහ වෙච්ච මිනිස්සුන්ට විතරයි. ඒක විතරයි සම්මතේ තියෙන්නේ. ඉන් එහා ගියපු ගමන් කාමය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, කාමය කියන්නේ ගිනි ගොඩක්. කාමය කියන්නේ ගිනි ගොඩක්. ඉසිදාසිගේ කතාව මේ වෙලාවේ මතක් වෙනවා. කවදාවත් කසාද බදින්න බැරි වුණා. හරිම ලස්සන සිටු දියණියක්. පංච කල්යාණයට සමාන අංග ලස්සන රූපයක් තිබුණු ඉසිදාසියට කවදාවත් කසාද බඳින්න හම්බුනේ නැහැ. කසාද බැඳා 7 දෙනෙක්. හැබැයි සතියයි 2යි. කිසි වරදක් නැහැ. අනේ අම්මේ මට නම් ඔයත් එක්ක ඉන්න බෑ කියලා දාලා යනවා මහත්තයා. ඇයි යන්නේ? අනේ වරදක් කියන්නේ නැහැ. ඒවට මට හිත දෙන්නේ නැහැ ඔයත් එක්ක ඉන්න. ඉසිදාසිය පුදුමාකාර සල්ලි තියෙන පවුලක සිටු පවුලක දියණියක්. බැරිම තැන සිටුවරයා මේ තමන්ගේ දූ බන්දලා දෙනවා හිඟන මිනිස්සෙකුට. හිඟන තරුණයෙකුට මේ යාචක තරුණයෙකුට බන්දලා දෙනවා. යාචක තරුණයාට ඉහි මලක් පිපුණා වගේ. හැබැයි මොකද? හිටියේ නෑ. සතියයි දෙක අනේ මට ඔයත් එක්ක ඉන්නවට වඩා හොඳයි ගොම් මේ හිඟා කණ එක කියලා දාලා ගියා. ගිහිල්ලා බැරිම තැන ඉසිදාසිය කියන තරුණිය ගිහිල්ලා මහනවා. මහන වෙලා ටික දවසක් ගියාට පස්සේ රහත් වුණා. රහත් වුණාට පස්සේ කල්පනා කරලා බැලුවා රහතන් වහන්සේ නමක් විදියට 이르දියෙන් බලන්න පුළුවන්. අතීත අනාගත දේවල් හැමදේම දකින්න පුළුවන්. නුවණ පහළ වෙනවා. ගිහිල්ලා බැලුවා අනේ මට මේ මොකද වුනේ? ආත්ම 7කට කලින් පිරිමියෙක් ලෙස ඉපදිලා රත්තරන් වැඩ කරන පිරිමියෙක් විදිහට ඉපදිලා දකින්න කාන්තාවගේ පස්සේ ගිහිල්ලා සල්ලාල කමේ යෙදිච්ච තරුණයෙක්. මේ ඉසිදාසිය ආත්ම 7කට කලින් අන්න ඒකේ ප්‍රතිඵල තිරසන් අපායට වැටුණා. ඊට පස්සේ අපාගත වුණා. අපායෙන් පස්සේ ආපහු ආව නපුංසකයෙක් වෙලා ඒ නපුංසක චරිතයේ වෙලා ඉන්නකොට පරිභව සෑහෙන වින්දා අවුරුදු 30 දින මැරුණා. මැරලා ගිහිලා කාන්තා ආත්මයක් විදිහට ඉසිදාසිය දැස ඉපදුණා. ඒ ඉසිදාසිය වෙස ඉපදලා කසාදයක් හරි ගියේ නැහැ. නේ? ඉතින් අපි මේ ජීවිතය තුළ කරන දේවල් පුදුමාකාර භයානක දේවල්. ඉතින් අපි පුංචි දේ කල්පනා කරලා බලන්න. එක ස්වාමින් වහන්සේ නමක් හිටියා. ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේදී මේ නිගණ්ඨයෝ අහලා ඇතිනේ. මේ නිගණ්ඨයෝ කියන පිරිස බුදුහාමුදුරන්ට පරිභව කරන්න උත්සාහ කරපු පිරිසක්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේට පරිභව කරනවා ඒ නිගණ්ඨ කියන පිරිස හැම වෙලාවෙම උත්සාහ කරා කියන්නේ මේ ගස් ගල් වලට මේ විවිධ ඉරට හඳට මේ වදින පිරිසක්. දැන් මේ නිගණ්ඨයෝ බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයන්ට එහෙම නැත්නම් මේ ශ්‍රාවකයන්ට පරිභව කරනවා ගස් පන්සලේ තියෙන වත්ත පිටි සුද්ධ කරනකොට. වත්තේ තියෙන ගස් කොළන් කපලා ලස්සන කරගන්නවා. අපේ පන්සලත් එහෙමනේ. කවුරුත් නැත්නම් හාමුදුරුවෝ කරන්නේ. වෙන කවුරුවත් ඉන්නවද? නැහැ. ඉතින් ආරාම සුද්ධ පවිත්‍ර කරගන්නකොට නිගණ්ඨයෝ පරිභව කරන්න ගත්තා. මෙච්චර මේ පණ තියෙන ගස් මේ ස්වාමින් වහන්සේලා කපනවා කියලා. ඒක ඇත්තට මනකල්පිත කතාවක්. හැබැයි ඔක දිගින් දිගටම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ශික්ෂාපදයක් පෙන්වුවා ස්වාමින් වහන්සේලාට ගහක කොළයක්වත් කඩන්න බෑ. ගස් කපන්න බෑ.
මොකක්වත් කරන්න බෑ. පැල හිටවන්න බෑ. අද සමාජෙ බලනකොට කුඹුරු වල ගිහිල්ලා කුඹුරු කරන හාමුදුරුවෝත් අපි දැකලා තියෙනවා. ඒක බුදුදහමෙදි නෑ. අකපැයි. ඒ නිසා හරි දේ අපි හරියට තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා අපි හරි දේ හරි විදිහට තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පෙන්වුවා. ගස් කපන්න, පොළ කඩන්න එපා. ඔන්න ওই ශික්ෂාපදේ පෙන්වුවට පස්සේ එක භික්ෂුවක් ඔරුවකින් යනවා ගමනක් යන මේ ගඟෙන් එගොඩ වෙනවා. පාරුවකින් ගඟෙන් එගොඩ වෙනකොට බෝට්ටුව ටිකක් වැනෙන්න ගත්තා. බෝට්ටුව ටිකක් වැනුණාට පස්සේ හාමුදුරුවෝ මොකද කරේ? ළඟ තියෙන මේ අත් අල්ලගත්තා. අත් අල්ල ගන්නකොට අත් කැඩලා අතට ආවා. මේ අවුරුදු 20ක් පුරා හොඳ සීලවන්ත විදියට කාලය ගත කරු මේ ස්වාමීන් වහන්සේ නමක්. අවුරුදු 20ක් සීලය රැකපු ස්වාමීන් වහන්සේ නමක්. මොකද උනේ? දැන් අර කොච්චර අවුරුදු 20ක් සීලය රැක්කත් අර පුංචි අත්ත කඩන්න එපා කියලා බුදුන් කිව්ව නිසා හැම වෙලාවෙම අයියෝ මගේ අතින් වරදක් වුණා නිකෙක හිත ඉන්න ගියා. හිත ඉන අර කරපු සීල් එකක්වත් මතක නැති වුණා. අවුරුදු 20ක් සීල් රැක්කා. අර පුංචි අත්ත කැඩිච්ච එක මතක් කර මෙනෙහි කර මේ හාමුදුරු හිටියා. ඉන්න අතරතුරදී පපේව මාරු වැදලා හුස්ම ගියා. අර අවුරුදු 20 කරපු සියලුම දේවල් වතුරේ ගියා. හාමුදුරුවෝ ගිහිල්ලා විශාල නාගයෙක් වෙලා ඉපදුණා. අවසානයේ චිත්තය ඊළඟ ආත්මයට පාර කපනවා කියන එක මෙදිනුත් හොඳට තේරුම් ගන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා පුහුණු කරගන්න ඕනේ හැම වෙලාවෙම අපි සතෙකුට කැමක් දැම්මත් ඒ දේ හැම වෙලාවෙම මෙනෙහි කරන්න. අල්ලපු ගෙදර කෙනත් එක්ක බැඳගත්තු වෛරය නෙමෙයි මෙනෙහි කරන්න ඕනේ. ඉඩම අල්ලගත් එක නෙමෙයි මෙනෙහි කරන්න ඕනේ. ඒක තමයි මේ සසරේ තියෙන මේ බැරෑරුම්කම පළමු කාරණා විදිහට තේරුම් අරගන්න. අපිට වෙන දේවල් වෙන්න තියෙන දේවල් වළක්වන්න බෑ ජීවිතය තුළ මේ කර්මය නිසා. සීලවන්ත විදිහට හිටියොත් අපිට තියෙන ඒ වෙන දේ අපේ බලය බාල කරගන්න පුළුවන්. දෙවියෝ පවා සීලවන්ත පිරිස දිහා බලනවා. ශාස්ත්‍ර දෙවියා මේ පෘථුවිය දිහා බලාගෙන හැමදාම වඳිනවලු. එතකොට මාතේ දිවි කෘත්‍ය අහනවා ස්වාමීනි ඔය කාටද වඳින්නේ? මාතලි මම වඳින්නේ මනු ලෝකේ සිල් රකින්න සීලවන්ත මිනිස්සු ඉන්නවා ජීවත් වෙනවා මම මේ වඳින්නේ අපිට වඩා උසස් සීලය රකින්න මේ සීලවන්තයන් මම මේ වඳින්නේ කියලා. එතකොට දීජ බුද්ධ පවා අපේ දිහා බලන්නේ අපි සිල් රැක්කොත් සීලයක් අපේ ගාව තිබුණොත් විතරයි. ඒක පුරුදු කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ. ඒ නිසා මේ තාත්තේ අපිට පුළුවන් මේ සසරෙන් ඉගොඩ වෙන්න හොඳ විදියට. ඒ නිසා ඔබ හැම වෙලාවෙම හොඳ දේවල් පමණක් මෙනෙහි කරන්න. හොඳ දේවල් මෙනෙහි නොකරන තැනකට අපි යන්නේ සසර අපාය මහගෙදර කරගෙන. ඒ නිසා හැම වෙලාවෙම හැම මොහොතක්ම අපිට ගත වෙන්නේ ජීවිතේ සීලවන්ත සිතුවිලිත් එක්ක. ඒ සිතුවිලි සීලවන්ත නම් අපිට බොහෝ සෙයින්ම මේ ජීවිතේ ගොඩ යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අතේ තියෙන මිල මුදල් යාන වාහන ඒ සියල්ලම අපිට ලැබිච්ච දේවල්. හැබැයි නැවත වතාවක් අපි ලබා ගන්න උත්සාහ කරන්නේ නැද්ද? අපි මේ සසරේ මේ අවසන් භවයේ නෙමෙයි. අපි මේ සසරේ ආපු ඉමක් කොනක් හොයාගන්න බැරි තරම් අපි ඇවිත් තියෙනවා. අතර අපායකට වැටුණොත් ආයුෂ අවුරුදු 500ක් අවුරුදු 1000ක් අවුරුදු 2000ක් අවුරුදු 3000ක් ආවිච්චි මහ නරක ආදී කල්පයක් අපි දුක් විඳින්න ඕනේ. එහෙම දුක් විඳලා පිරිසමේ නැවතත් අපි සීලවන්තකම අපේ ගාව තිබුණොත් මේ සසර අපායේ දොරවල් ගාවට අපි යන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි හැමෝම තේරුම් ගන්නගත යුතුයි මේ සසරෙන් ගොඩ යන ක්‍රමය අපේ ගාවමයි තියෙන්නේ. ඒකට කිසිම කෙනෙක් මග කියන්න ඕනේ නැහැ. යම රජුරු අපායට ගිහිල්ලා මේ ගියාට පස්සේ ඉස්සලා මහන්නේ උඹ ආවේ තාත්තා කරපු වැරදි වලටද? නෑ. උඹ ආවේ මේ අම්මා කරපු වැරදි වලටද? නෑ. කවුරුවත් කරපු වැරදි නිසා නෙමෙයි උඹ ආවේ. උඹ ආවේ උඹම කරපු වැරදි වලට මේ වන්දි ගෙවන්න.
ප්‍රශ්න පහක් අහනවා. මම කලින් වතාවෙත් මම කිව්වා නැවත වතාවක් මම ඒක මම මතක් කරන්නේ නැහැ. යම රජුරෝ ප්‍රශ්න පහක් අහනවා. ඒ ප්‍රශ්න පහට උත්තර දෙන්න ගන්න බැරි වුණොත් අපිට උත්තර දුන්නත් නැත්නම් මේක කොහොමද යනවා අපායට ගොත අපු හරවල එවන්නේ නැහැ. ඉතින් ඔන්න ওই විදියට අපිට ජීවිතේ හරි ලේසියෙන් ගොඩ යන්න පුළුවන්. ඒ නිසා ඔබ ලෝකේ තියෙන උසාස්ම දානි දුන්නු කෙනා පණුවෙක් වෙලා ඉපදුනා නම් අපි මොන කවුරු වෙලා ඉපදිවද නේද? තවත් මොනද කතා නේ අම්මේ. දැන් අද මේ අම්මා පළමු දවසනේ අම්මගේ. අම්මගේ පළමු දවසේදී අම්මට අද දවසේදී මේ බුදුරජාණන් වහන්සේගේ බණපද ටිකකුත් අහන්න පුළුවන් වුණා. අම්මට දරුවෝ හැම ඉන්නවද? දරුවෝ ඉන්නවා. දරුවෝ සලකන්නේ නැති නිසා දාවේ. එහෙනම් හිතුණා. ඔන්නම තනියෙන් ඉන්නවා කියලා. ඒ කියන්නේ පුතු දුවල පුතු ගැන කිසි හොඳට සලකනවා. හොඳට සලකද්දිත් මෙතෙන්ට එන්න හිතුණා. ඒ කියන්නේ දරුවෝගෙන් මේ උවටන් ගන්න අම්මලා කැමතුනේ නැහැ. මොකද්ද කරේ? මිඩ්වයිෆ්. හොඳයි දැන් මෙතන සතුටින් ඉන්න පුළුවන්. 28ක්. ලොකු පුණ්‍ය කර්මයක් කරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් දරුවෝ ගාව ඉඳලා දරුවෝන්ගෙන් අවසාන හුස්මට ගෙල්ලකම දරුවන්ට කියලා සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබුණා නම් තවත් වාසනාවක් අම්ම කෙනෙක්. නේ? හොඳයි. කොහොම හරි කමක් නැහැ. මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. අපි ජීවිතේ වෙනස් මොන වෙලාවෙදී මොකට මුණ දෙන්න වේද කියලා අපි දන්නේ නැහැ. නේ? ඒ නිසා අපි හැම වෙලාවෙම හැම තප්පරේම අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? හොඳ සිතුවිලි. පුරුදු කරන්න, දක්ෂ වෙන්න. කොච්චර පින් කරත් සුගති උපදින්නේ නැහැ. කොච්චර පව් කරත් අපාය යන්නේ නැහැ. මේ බුදුදහමට අදාළ කාරණාවක් නෙමෙයි. උප්පත්ති ලබන්නේ කොතනද? උප්පත්ති ලැබුවට පස්සේ ලැබෙන සැප පහසුකම් තමයි මේ පවයි පිනයි. නේ? හොඳට කන්න හම්බෙන මිනිස්සුත් ඉන්නවා. එක වෙලාවක් කන්න නැහැ හම්බෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා. දාන දීලා නැහැ. හැබැයි හොඳට අඳිනවා. සීලවන්තකම නිසා උප්පත්තියක් ලැබුණා. දැන් බල්ලු බලල්ලු ඉන්නවා. හොඳට ඉඳාගන්න ගිහිල්ලා මැඩම්ගේ ඇඳේ. නේ? හොඳට නානවා. හොඳ සැපවත් තුවාල වලින් පිහදාන මේ බල්ලෝ. නේ? බලු ආත්මයක් වෙලා ඉපදුනත් සැප තියෙනවා. දාන දීලා තියෙනවා. සීලවන්ත බව රැකලා නැහැ. තේරෙනවද? සිල්වන්ත බව තමයි අංක 1 කාරණාව. සිල්වන්ත බව පුහුණු කරනවා නම් අවසාන හුස්ම ජය ගන්න පුළුවන්. කොච්චර ගිහිල්ලා පන්සලට ගිහිල්ලා මල් වට්ටි පූජා කරත් වැඩක් නැහැ. හදවතේ සීලවන්ත බව නැත්තම්. ඔක තේරුම් ගන්න ඕනි. අම්මට කොයිතරම් අම්මා මේ උණු වතුර දාලා බිම පෙරලගෙන උදව් කරත් වැඩක් නැහැ. සීලවන්ත බව තියෙන්න ඕනි. හදවතේ මරණ වෙලාවේ එන සිතුවිල්ල ඊළඟ භවයට පාර අරක් තියනවා. තේරෙනවද? ඒ නිසා කවදාවත් අපිට වරදින්නේ නැහැ. අපි සීලවන්ත නම්. සීලවන්ත කියන්නේ මොකද්ද? මහ දෙයක් නෙමෙයි. සිල්පව ගන්න එක නෙමෙයි සීලවන්ත බව කියන්නේ. හදවතේ තියෙන සිතුවිලි පිරිසුදු වෙනවක. අනේ පොලියට සල්ලි දීලා ඉනි පොලිකාරයෙක් වෙන්න බෑ. මම පුංචි කතාවක් කියන්නම්. ණයට ගන්නෝනේ මේ මිනිස්සු ණයට මිනිස්සු ගන්නකොට ওই ණය ගෙවන්නේ නැත්තම් ඒක මහා අපරාධයක්. ණයට අරගෙන ණයට ගත්ත කෙනා සමහර මිනිස්සු දැන් එයාගෙන් ණය ගත්තා වගේ අපිට කතා කරන්නේත් නෑනේ. ගිහි ජීවිතේ මට ඕන තරම් දිවිල තියෙනවා එහෙම. මගෙන් සල්ලි ගත්තේ. මූණ දිහා බලන්නේ නෑ මගේ. මම ණය ගත්තා වගේ. එහෙම කටි නැද්ද? ඕන තරම් ඉන්නවා සමාජයේ. ඒ කපටිකම. ඕක හරි භයානක දෙයක්. ඒක තමයි මේ අනුරාධපුරයේ පැත්තේ එක තරුණයෙක්ගේ තාත්තා කෙනෙක් නැති වුණා. තාත්තා නැති වුණාට පස්සේ ඔය මේ දාන දෙන්න ඕන කියලා පුතා ගියා පන්සලට ආරාධනා කරන්න. ආරාධනා කරන්න ගියාම හාමුදුරුවෝ කියනවා පුතේ අර ගමේ තියෙන සිරිපාලයිගේ කඩේ තාත්තා නිතර දෙවෙල ගිහපු තැනක් නේද? ඔව් හාමුදුරුවනේ ගියා.
පුතේ මේ සිරිපාල මහත්තයකින් ගිහිල්ලා අහලා මුදලාලිගෙන් අහලා බලලා තාත්තා කොච්චරක් ණය අරගෙන තියෙනවද කියලා අහලා බලලා ණය ටික ගෙවන්නේ කිව්වා. හොඳයි. ඇයි මේ හාමුදුරුවෝ එහෙම කියන්නේ? නෑ ඔයා තාත්තා ණය වෙලා තියෙනවා නම් ඒක ණය ගෙවන්නකෝ ගිහිල්ලා කියලා මේ හාමුදුරුවෝ පුතාට උපදෙස් දුන්නා. ඔන්න දැන් මේ පුතා ගිහිල්ලා සිරිපාල මාමේ තාත්තා මේ ණය වෙලා තියෙනවද කඩේට? දැන් තාත්තා මැරිලානේ. පුතුන්ට කියලාත් නෑ. හොඳයි. ණය වෙලා තියෙනවද? කීයද ණය කියලා ඇහුවා. අයියෝ එච්චර ගාණක් නෙමෙයි 1500ක් වගේ ණය පොත බලලා කිව්වා. පොතේ බලාගෙන ණය පොත බලලා කිව්වා 1500ක් තියෙන ගණන් ඕනේ නෑ පුතේ. තාත්තා නැතුලානේ. දැන් නෑ මට හාමුදුරුවෝ මේක අනිවාර්යයෙන්ම ගෙවන්නේ කියලා ගෙවන 1500 දීලා අනේ මේ සිරිපාල මාමේ මේ අපේ තාත්තගේ නම ගුණපාල. ගුණපාල මට දැන් ආපහු ණය නෑ කියලා තුන් පාරක් කියන්න කිව්වා. තුන් පාරක් කියන්න ගිහුවා මේ ගුණපාල දැන් මට ණය නෑ. මේ හාමුදුරුවෝ කිව්ව විදිය. එහෙම කිව්වා. කියනකොට මේ ගුණපාලගේ මෙන්න මේ මුදලාලිගේ කඩේ පිටිපස්සේ හරක් පැටියෙන් බැඳලා හිටියා. හරක මහා හයියෙන් කෑ ගැහුවා. හරක කියනකොට කියලා උන හරක දරස් ගාලා බිම් වැටුණා. හරක් පැටිය. වැටෙන්නේ මොකද මැරිලා. තාත්තා තමයි හරක් පැටියෙක් වෙලා ඉපදුනේ. ඒ නිසා තමයි දාන දෙන්න කලින් ගිහිල්ලා ණය ටික ගෙවරෙන්නේ නැහැ. ඉතින් අපි මේ රුපියල් 1500 හරකෙක් වෙන්න ඕන දන්නේ? ඔය ණය අරගෙන ණය ගෙවන්න බැරි තැන ඔය හරක් ඔය බූරු වෙලා ඉපදින තවත් කෙනෙකුට උදව් උපකාර මේ අපිට මේ බැට දිදී අපි ගාව තියාගෙන ඉන්නේ කවුද? මනුස්සාත්ම. ණයගත්තු මිනිස්සු. ලේසි පහසු වැඩක් ඔය මේ රටේ තියෙන සල්ලි කාබාසනය කරන මිනිස්සු කරන්නේ. පොදු දේපල කන මිනිස්සුන්ට වෙන්නේ මොකක්ද දන්නවද? ගෙදරට ආවම කියන්න ඕනම කෙනෙකුට කතා කරලා මම මේ කතා කරන්නේ බුදුදහමට අනුව. බුදුහාමුදුරුවෝ කියපු දේවල් මම මේ ඔබතුමාට කියන්නේ. ඡන්ද ඉල්ලන්නවම කියන්නේ. රට විනාශ කරනකොට රටේ ඉන්න ජනගහණයට අනුව ඒ ජනගහණයට අනුව හැම මිනිස්සෙකුටම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා ඒ කෙනාට. පොදු දේපල. ඔය බැංකු මංකොල්ලේ මොකෝ මේ කාගවත් සල්ලිද නැහැ. රටේ සල්ලි. නේ? ඉතින් ඔය සුදු පිරුවට ඇඳගෙන නේද අද්දක උස්සගෙන යන මිනිස්සු කොහෙද ඉපදින්නේ? හරක් වෙලා, බූරෝ වෙලා, නේ? එළුව වෙලා. ඒක තීරුම් අරගන්න. අපි ඊට වඩා ඉදිරියෙන් ඉන්න මිනිස්සු. නේ? මොකද අපේ ගාව සීලවන්ත බව තියෙනවා. අපේ ගාව තුන හික්මීම තියෙනවා. අන්නේ සීලවන්ත බව හික්මීම ඇති කරගන්න. දැන් අම්මලා තාත්තලා පොරොන්දු වෙන්න, Tamanටම පොරොන්දු වෙන්න ලබන පොයට අපි හැමෝම සිල් අර ගන්නවා. අපි සිල් රෙද දා ගන්නවා. ඒ දවසේ විතරක් අපි සීලේ රකින්නවා. පස්පව් වලින් වැළකෙනවා. අම්මේ තාත්තේ මස් මාළු කෑවේ නැහැ කියලා එතන පිනක් පිරෙන්නේ නැහැ. තේරෙනවද? මස් මාළු කෑවේ නැහැ කියලා හිතන් ඉන්න එපා. මම මස් මාළු කන්නේත් නැහැ මං දෙවිලෝ කියන්නේ. එහෙම හිතන් ඉන්න එපා. ඒක හරි පටු අදහස්. ඕව නැති කරන්න ඕනේ. මස් මාළු කෑවා කියලා පවක් පිරෙන්නේ නැහැ. අම්බෝ අර හාමුදුරුව කන මස් කියලා කියන මිනිස්සු නැද්ද? ඉන්න මගේ කන්දකට ඇහිලා තියෙනවා ගිහි කාලේ. දැන් නම් කියන්නේ නැහැ අපිට ඇහෙන්න. මම හාමුදුරුව නමක් නිසා. ගිහි කාලේද කියලා තියෙනවා. මේ දැක්කද? අම්බෝ අර හාමුදුරුව කොයි තරම් පවුද? කොයි තරම් අකුසල්ද? කොයි තරම් අකුසල්ද? ලෝකෙ දුන්නෝ විශාලතම දානි දුන්නේ කවුද? විශාකා කෝටි 54ක දානයක් දුන්නා. ලෝකේ තියෙන ලොකුම දානේ. බුදුන් ප්‍රමුඛ සංඝයා 500ක රහතන් වහන්සේලා 500කට දීපු දානේ. බුදුහාමුදුරෝ දානේ වැළදුවොත් බුදුහාමුදුරන්ගේ ක්‍රමයක් තමයි බුද්ධ චරිතයේ බුද්ධ කෘත්‍යයේ එක් කොටසක් තමයි භුක්තානුමෝදනා ධර්ම දේශනාව. ඒක අනිවාර්ය දෙයක්. අපි දැන් තියෙන දානයක් ලැබුණාට පස්සේ අපි පින් අනුමෝදන් කරනවනේ. ඒක තමයි කියන්නේ භුක්තානුමෝදනා ධර්ම දේශනාව. එතෙන්දි තමයි ඒ පිරිසමතලා ඒ පිරිස මෙච්චර විසක් ඉන්න හිටියත් බුදුන් ධර්ම දේශනාව කරන්න කලින් බලනවා මගේ මේ ධර්මය කවුද තේරුම් අරගන්න යද? කවුද මගේ ධර්මය ගැන අද අවධානයෙන් ඉන්නේ? අන්න කොයිතරම් දානි දුන්නත් වැඩක් නැහැ. දුන්න gedara කෙනාගේ සිත පැහැදෙන්නේ නැත්නම් හැබැයි පාරේ ඉන්නවනම් කෙනෙක්
මගේ ධර්මය අහගෙන අන්න එයාට තමයි මම අද ධර්මය කියන්නේ. අන්න එහෙම තමයි බුදුහාමුදුරු ධර්ම දේශනා කරන්නේ. අන්න ඒ විදියට මේ කෝටි 54ක මේ දාණය බුක්තමෝදනාවක් කරේ නැහැ බුදුහාමුදුරු. එතකොට විශාකා සිටුදුවට පුදුමාකාර දුකක්. මොකද්ද? බුක්තමෝදනාව දුක කරේ නැහැ. මෙච්චර ලොකු දානයක් දීලා. ඇයි? එතන පිරිසුදු නැහැ. පිරිසුදු නැති හේතුව මොකද්ද? බුදුහාමුදුරු එක ගාතාවක් කියලා ගියා. පුදුමාකාර දුකක්. දුවගෙන පන්සල ගිලා නේ භාගතුන් වහන්සේ අපෙන් වරදක් වුණාද? ඇයි එහෙම කරේ අපිට කියලා ඇහුවා. නෑ, දුක් වෙන දෙයක් නෑ. කොයිතරම් ලොකු දානයක් දුන්නත් ඒ දානේ දීපු අයගේ සිත පිරිසුදු නෑ. මොකක්ද ඒ කාරණාව? කාල කියන ඇමතිවරයා දානේ බෙදද්දී හිතින් බැන බෙදලා මේ මොකටද මෙච්චර මුන්ට කන්න දෙන්නේ? පන්සලට ගිහිලා නිකන් නිදාගෙන ඉන්නෝ, කිසි වැඩක් නැහැ. ගමේ මිනිස්සු මෙච්චර දුක් විඳිනෝ කී හිතින් බැන දානේ බෙදලා, එහෙම දානේ බෙදලා බුදු කෙනෙකුට දානේ බෙදලා ඒ තරම් පරිබව හිතින් කරලා කාටවත් ඇහෙන නෙමෙයි කරේ. හිතින් හිතපොත් බුදුහාමුදුරුවෝ කියන්නේ එසේ මෙසේ චරිතයක්ද මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ, ශ්‍රේෂ්ඨ චරිත. මේ සක්වලින් ඕනම කෙනෙක් කතා කරන දේවල් බුද්ධ ඥාණයට දකින්න පුළුවන්. විවිතල ඕනම එක කතා කරන දේවල් බුදු ඥාණයට දකින්නවා. බුදුහාමුදුරට ඇහෙනවා. අර බොජ්ජංග සූත්‍රය දේශනා කරේ බුදුහාමුදුරෝ කාගෙන් අහගෙනද? සක්‍රයා තමන්ගේ සේවකයන්ට කියපු දේ බුදුහාමුදුරෝ අහන් ඉඳලා කිව්වේ භික්ෂුන්ට. මෙන්න දැන් යුද්ධයක් යනවා. යුද්ධේ බයරදි කරන්න මෙන්න සක්‍ර දෙවියා තමන්ගේ පිරිසට මෙන්න මෙහෙම කියනවා කියලා හාමුදුරුවන්ට කිව්වේ බුදුහාමුදුරුවෝ කන්දකින් අහන් ඉදලා දිවි ලෝක වෙන කතාවක්. ඒ නිසා අර කාල කියන සිටු මේ ඇමතිවරයා බැන බෙදුවා. බුදුහාමුදුරුවෝ බුක්තානුමෝදනා ධර්ම දේශනාව කරා නම් කාල කියන සිටුවරයගේ කාල කියන ඇමතිවරයාගේ හිස හත් කඩකට පැලෙනවා. ඒක බුදුහාමුදුරුවෝ බුක්තානුමෝදනා ධර්ම දේශනාව කරන්නේ දානය පිළිගත්තා කියන එක. දානය පිළි අරගත්තේ මේ නරක සිතින් බෙදපු නම් ඒක පෙරලා ගිහිල්ලා ඔළුව හත් කඩකට පැලෙන නිසා බුදුහාමුදුරුවෝ බුක්තානුමෝදනා ධර්ම දේශනාව සිදු නොකර ගාථාවක් විතරක් දේශනා කළා ගියා. ඉතින් අපේ ගෙවල් වල අපි දන්නවද ගෙදර දෑයෝ යල්ලපු ගෙදර කටිය සීරෝම ඇවිල්ලා හාමුදුරුවෝ වළඳනකොට මේ මොන කී බැන යනවද කියලා උගල දන්නවද? මේක මේ සමාජයේ තියෙන දේවල්. අපි දැන් ඕක අපි හොඳ සිතුවිල්ලක් නැත්තම් හොඳ සිතුවිල්ලක් අපේ ගාවට ආවේ නැත්තම් නරක සිතුවිල්ලක් අපේ ගාවට ආවන එයි අපි මේ නරක දේවල් හිතන්නේ අපිට අකුසලයක් නේ. ප්‍රඥාව දියුණු කර ගන්න ඕනේ. බුද්ධිය වර්ධනය කර ගන්න ඕනේ. අනේ හාමුදුරුවෝ වළඳනවා සාදු තව තවත් වළඳන්න මේ දාන දෙන දවස. මේ හාමුදුරුවෝ සංඝයා වෙනුවෙන් හාමුදුරුවෝ නෙමෙයි ටාගට් එක දාන ගෙදර. බෝතලේ යාළුවෝ මේව කරන එක. බුෆේ එක දාන එක. හාමුදුරුවෝ දාන බෙදරකම කුඩුකුරු ගම බුෆේ එක හරියද? බුෆේ එක හරියද? මේ මිනිස්සුන්ට නෑ සංඝයා මූලික කරගෙන දෙන දානි. මේ හැම කෑමක්ම හදලා තියෙන්නේ සංඝයා වෙනුවෙන්. බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන්. ධාතු කණ්ඩුව ගෙදරට වඩම්මනවා. ධාතු කණ්ඩුව එහා පැත්තේ කාමරේ බෝතලේ. එහෙම නැද්ද? එයි යන්නේ අපි මෙහෙම කරලා අපි අපාගත වෙන්නේ. දැන් ඒක බින්දින් යම රජුරු අහන එක අසාධාරණයිද? ඔබ කාගේවත් වැරදිවත් නෙමෙයි මේ ආවේ. උඹාවේ ඔබ කරපු දේවල් වලටමයි. දේවදූ සූත්‍රය කියන සූත්‍රය කියවන්න. හරි අපූර්වට තියෙන මේ අපාය ගැන විස්තර කරලා. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය වෙලාවේ රාජ්‍ය පවුලට දේවානම්පියත තිස්ස රජුරවන්ට ගේ ධර්මයේ අනුලා බිසව ඇතුළු 500ක ධර්මයේ දේශනා කරලා මිනිස්සු ඇවිල්ලා රාජවාසල ගාව ගේට්ටු ගාව බලන් ඉන්නවා අපිට ධර්මය අහන්න ඕනේ කියලා. ඒ මුළු රටේම වැසියන්ට ඉස්සල්ලාම දේශනා කළ සූත්‍රය මොකක්ද? දේවදූ සූත්‍රය. අපායේ බය ඇති කරා. අපායේ බය ඇති කරාම තමයි පිනට හුරු වෙන්නේ. පිනට හුරු වෙන්න නම් අපේ ගාව තියෙන්න ඕනේ අපි අපාගත වෙන බය. දැන් ඔන්න ළඟදී දවසක් නුවර
කෙනෙක් මේ මම දැන් මහාන වෙලා පැවිදි වෙලා මාසයයි දවස් දෙකයි. අද ආවෙන්දනේ 8 වෙනිදා මම හරියට මාසයක් දැන් දවස් දෙකයි පැවිදි වෙලා මම බලන්න ගොඩාක් අය මොකද මම පැවිදි වෙන කලින් ජනප්‍රිය චරිතයක් වුණා සිරස ටීවී එකේ. ඉතින් ඒ නිසා ඉතින් ඔය මේ මාත් එක්ක හිතවත් වෙච්ච මට ආදරය කරපු පිරිස හිටියා. ඉන්නකොට මේ පන්සල කොහොමත් දවසට 3-4 දිනක් එනවා මාව මුණ ගැහෙන්න බලන්න බහැ දකින්න එනවා. නුවර පැත්තේ හිටපු මේ අක්ක කෙනෙකුත් ආවා. එයාට කැන්සර් එකක් හැදලා තිබිලා මම ගොඩාක් උදව් කරා. ඉතින් මේ එයා දැන් හොඳ වෙලා මාම බලන්න ආවා. එනකොට වාහනයක් අරගෙන ආවේ. වාහනේ හිටපු ඩ්‍රයිවර් මහත්තයා අවුරුදු 40ක්. ඉතින් ධර්මශාලා අපි මේ දානශාලාවේදී කතා කර ඉන්නකොට ඉතින් මේ කැතලික් නිසා කතෝලික නිසා මම ඉතින් බුදුදහම ගැන කරුණු කාරණා ටිකක් කියලා දුන්නා මේ ආව පිරිසට. මම ওই අපායවල් ගැන කිව්වා. දිවි ලෝක ගැන ටිකක් කියලා දැන් මේ අර වාහනේ නගින්න ගියා. වාහනේ නැග්ගට පස්සේ යන්න ලෑස්ති වෙලා ආපහු දුවගෙන ආවර මේ රීදුරු මහත්තයා. රීදුරු මහත්තයා ආපහු දුවගෙන ඇවිල්ලා මගෙන් අහනවා ඇත්තද හාමුදුරුවනේ අපායක් කියලා දෙයක් තියෙනවද? මෙච්චර මම පැයක් විතර දේශනාව කරලා මේ වාහනේ අර කටි නැගලා අනිත් කටි නැගලා මේ වාහනේ හරවගෙන ඩිංගක් ඉන්න කියලා ආපහු ස්ටාර්ට් එකේම ඉඳලා දුවගෙන ඇවිල්ලා අහනවා ඇත්තද හාමුදුරුවනේ අර කිව්ව කතාව අපාය කියලා එකක් තියෙද ඇත්තටම කියලා අහනවා. ඉතින් ඔන්න ඕක තමයි අපේ සමාජ තත්ත්වය. දැන් අවුරුදු 40ක් තිස්සේම මිත්‍යා දෘෂ්ටිකෙක් නෙමෙයිද? සම්මා දිට්ඨියද හිටියේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීම. බුදුහාමුදුරුවෝ කියන පළමු කාරණාව තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න. මම කියන දේවල් විශ්වාස කරන්න එපා. හැබැයි ඔබ මේක බුද්ධියෙන් හිතන්න හරිද වැරදිද කියලා. දැන් අර මිනිස්සු අවුරුදු 40ක් තිස්සේ අපායත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ කියලා හිතාගෙන මොකද කරේ? මිත්‍යා දෘෂ්ටිකේ. තවත් පින් කරන්න ඕනේ අපාය දොර අරගෙන ඉඳලා තියෙනවා. අපාය දොර ගාවමයි බලන් ඉඳලා තියෙන්නේ මේ හුස්ම යනකම්. මිත්‍යා දෘෂ්ටියේ හිටියොතින් බුදුහාමුදුරුවන්ගේ දේවල් බුදුහාමුදුරු දේශනා ක්‍රමයේ 84000 වූ ධර්මස්කන්ධේ විශ්වාස නොකර දැනම වෙන පව කරන්න ඕනේ නැහැ. වෙන පව කරන්න ඕනේ ඕක ඇති හොඳටම පාව. ඉතින් බලන්නකෝ මේ දරුවන්ට පුංචි දරුවෝ ඉන්න අම්මලා හැම වෙලාවෙම පවක් කරන සතෙක් නැති කරන එක සමහර දරුවෝ ඉන්නවා මේ කැරපොත්තේ දැක්ක ගමන් මරණකම් අඬනවා. කැරපොත්ත මරණකම් අඬනවා. ඒ සසරේ ගినాපු පුරුදු අම්මලාගේ දක්ෂ වෙන්න ඕනේ අනේ පුතා වගේමයි මේ සතා. කැරපොත්ත උනත් පුතී මේ සතාට තියෙනවා පණ. දැන් පුතාට ගහනකොට කැමතිද? කවදාවත් අම්මලා කරන්නේ දෙනෝ තටාස් ගාලා පුතා පොඩි ගහන. ඉතින් ඔන්න ඕක තමයි තත්ති. බුදුහාමුදුරුවෝ බුදු වෙලා හිසේ කැක්කම හැදුනේ මොකද අනේ? මෙන්න මේ වගේ කිරිසප්ප පුංචි දරුවෙක් වෙලා ඉපදුනා මාළු පිළෙන්දගේ පුතෙක් වෙලා. ඉපදිලා මාළු උඩ පයින්නවා මැරෙන්න තාත්තා මේ දැලා දෙනකොට. පුතා හැමදාම ගිහලා මෝදිතන් අප්පොටි ගහනවා. මැරෙන මාළු දිහා බලාගෙන. අප්පොටි ගහනකොට මොකද උනේ? ඒකේ පවර් බුදු වෙලා බුදු වෙච්ච ආත්මෙදි බුදුහාමුදුරනේ හිසේ කැක්කුමක් විදියට ඒක පෙරලා ආවා. පවට පිනට වයස් ભેදයක් නැහැ පින්වතුනි. ඒ නිසා පුංචි කාලේ ධම්ම දරුවන්ට දැන් අම්මලා තාත්තලා බලේ වැටලා ඉවර නම් දරුවෝ වටවන්න එපා. දරුවෝ වටවන්න එපා. දක්ෂ වෙන්න තමන්ගේ ජීවිතේ ගොඩ දා ගන්න දරුවන්ගේ තරුණට ආදරේ නම් හොඳ පුරුදු ගන්නන්න මේ ජීවිතේ ගමන ඔබට ඉතාමත්ම සතුටින් යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අද දවසේදී ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ හැමදෙනාම ඉතාමත්ම වාසනාවන්තයි. ධර්ම දාණය තමයි ලෝකේ තියෙන උසස්ම ශ්‍රේෂ්ඨතම දාණය. අපි කොයිතරම් දාන දුන්නත් වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝගේ දේශනාවල පද 4ක් කියලා දෙනවා නම් ඒ සියල්ලම පරාද කරගෙන ඒ දාණය ඉතාමත්ම බල සම්පන්න දානයක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අහස උසට ගොඩ ගහලා දාණය දුන්නත් වැඩක් නැහැ. අහස උසට අටපිරිකර දුන්නත් වැඩක් නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ පද 4ක් පේලි 4ක් කියලා දෙනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨතම දාණය කියන එක. ඉතින් හැමදෙනාම දවසේදී ඊ타ත්ම
යහපත් කරුණු කාරණා කිහිපයක් පෙරදරි කරගෙන දවසේදී මට ආරාධනා කරා ධර්ම දේශනාවක් වෙනුවෙන්. ඊටාත්ම කලබලෙන් ආපු ගමනක්. මොකද හේතුව අපි දානකට වැටලා දාන ඉවරච්ච ගමන්ම තමයි මේ අනිත් පැත්තට හැරිලා ආවේ. කෙසේ වෙතත් බුදුහාමුදුරන්ගේ දේශනා තුළ තියෙන කරුණ කාරණා කියන්නට කාලයක් වෙලාවක් දීපයක් කුලයක් අපි බලන්න ඕනේ නැහැ. ඒක තමයි අපි අපේ තියෙන රැකියාව අපේ තියෙන ජොබ් එක. අන්න ඒක තමයි මේ බුදුහාමුදුරන්ගේ දේශනාවන් සමාජගත කිරීම. වෙන කිසි දෙයක් අපිට සතු නැහැ. මම දන්නේ නැහැ අනිත් ස්වාමීන් වහන්සේලා මගේ එකම ඉලක්කය මම මේ සීලූම සැප සම්පත් අතරලා තිබුණු යාන වාහන ගෙවල් දොරවල් මේ සියල්ල ජනප්‍රියත්වයේ මේ සියල්ල අතරලා ආවේ ඔබට මට පුළුවන් මගේ ආදරය තියෙනවා නම් ඒ ආදරණීය දේවල් ටික බෙදා දෙන්න. ඒ තමයි මේ බුදුහාමුදුරන්ගේ 84000ක් වූ ධර්මස්කන්ධයෙන් පුංචිම පුංචි ඉතාමත්ම සුළු දෙයක් මගේ ජීවිත කාලය තුළ ඔබට ලබා දීම තමයි මගේ එකම අරමුණ බවට පත් වෙලා තිබුණේ. ඉතින් මේ අරමුණ අද දවසේදී එක් පැත්තකින් සාර්ථක වුණා. ඒ අරමුණ ඉෂ්ට කරන්නට ඔබ හැම දිනාටම දුන්නු දායකත්වයේ පිළිබඳව බොහෝමත්ම සතුටු වෙනවා මමත්. මොකද හේතුව ධර්මදේශනාව පවත්වනකොට පිටියකට එහෙම නැත්නම් පුරු ටික කරලා වැඩක් නැහැ. ඒකට ඉන්න ඕනේ අහන්න පිරිසක් ඉන්න ඕනේ. අන්නේ පිරිස විදියට දවසේදී එකතු වෙච්ච ඔබට මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට අතේ තියෙන ඉඳුල් ටිකක් හොදලා විසිකරන ඉඳුල් වතුරෙන් දිවි ලෝක යන්න පුළුවන්. ඒ කොහොමද? ප්‍රාර්ථනාවක් කරන්න අනේ මම මේ විසිකරන වතුර ටිකේ තියෙන කෑම ටික මේ පොළවේ ඉන්න සත්තුන්ට ආහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එතකොට අන්න ඒකෙන් ඔබට නිවන් යන්න පුළුවන්. සරුත් හාමුදුරුවෝ දිවි ලෝකෙට ගිහිල්ලා දෙවි කෙනෙක්ගෙන් අහනවා ඔබ මොකක් කරලාද මේ දිවි ලෝකේ ආවේ? දෙවිය කියන්නේ මොකද්ද? මම අත දික් කරලා තමයි දිවි ලෝකෙට ආවේ කියලා. මොකද්ද යන්න දෙමලේ? අත දික් කරලා දිවි ලෝකෙට ආවා. දුගියෙක් වෙලා ඉපදිච්ච මිනිස්සෙක් පාරයිනේ ඉන්නවා වඩිනවා දානෙකට එහෙම නැත්නම් මේ පිණ්ඩපාතේ වදින හාමුදුරුවරුන්ට අත දික් කරලා පෙන්වලා තිනවා හාමුදුරුවනේ කොහේවත් යන්න එපා අන්න අර ගෙදරට වඩින්න අන්නේ ගෙදරින් අද දවසේදී දානෙ ලැබෙවි කියලා ඒ හිඟන මිනිස්සයා පාරයි ඉඳගෙන අත දික් කර පෙන්නනවා. හැමදාම කාටද පෙන්වන්නේ මේ පිණ්ඩපාතේ වදින හාමුදුරුවරුන්ට පෙන්නනකොට අන්නේ අත දික් කරපු එකේ පිනට කොහෙද ගිහිල්ලා ඉපදුනේ දිවි ලෝකෙ. ඒ නිසා අත දික් කළ දිවි ලෝකේ යන්න පුළුවන් නම් අපිට මොකද බැරි නේ? මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඔබ හැමදෙනාම දිවි ලෝක යන නෙමේ නිවන් දකිත්වා කියලාමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලාමයි මම ඔබට ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී තම තමන්ගේ ප්‍රාර්ථනා හදවතේ තියාගන්න. මේ කවුරු වෙනුවෙන්ද මේ අද දවසේදී මේ දානීය පිරිනලා දහවල් දානීය පිරිනමලා මේ අම්මලා තාත්තලාට ඒත් එක්කම අද ධර්මදේශනාවකට ආරාධනා කළ ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ හදවතෙන් ප්‍රාර්ථනා කරන ඔබ ප්‍රාර්ථනා කරගන්න ඕනේ මේ පින අනුමෝදන් වෙන්නේ කාටද කියන එක. මේ නම් අපි ධර්මදේශනාව ආරම්භයේදී නම් කිහිපයක්ම කිව්වා මේ හැමදිනාටම තමන් බලාපොරොත්තු වෙන නිවන අවබෝධ වේවා. ඒ වගේම පින් බලාපොරොත්තු වෙ සිටින නම් ඒ හැමදිනාටම පින් ලැබේවා. ඒත් එක්කම මේ ජීවත් වෙලා ඉන්න හැම කෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ නමින් මිය පරලෝකයේ හැම කෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකුයි විනාඩි 15ක් වගේ කාලයක් ධර්මයේ ශ්‍රවණය කරා. ඉතින් මේ 84000 වූ ධර්ම ශ්‍රවණය මේ පුංචි වෙලාවකින් කියන්න බෑ. මුළු ජීවිත කාලෙම කියලා නිම කරන්නත් බැරි තරම් ධර්මස්කන්ධයක් අපි මේ බුද්ධ ශාසනය තුල තියෙනවා. බුද්ධ ශාසනයේ පිරිහිමින් යනවා. ඒ නිසා බුද්ධ ශාසනය රැක ගැනීම උපාසක උපාසිකාවන්ගේ යුතුයකමක්. මේ භික්ෂු භික්ෂුණීන්ගේ යුතුයකම වගේ මේ ඒ නිසා හැම වෙලාවෙම ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීම නිවන් දොරටුව බවට පත් වෙනවා කියන එක අමතක කරන්න එපා. දවසකට එක සැරයක් හරි බණ ටිකක් අහන්න. එතකොට ඒක පුරුද්දක් බවට පත් වෙනවා. එහෙම නැතුව ටීවී එකේ දාන තෙන්නාටි ටික බලන එක නෙමෙයි වැදගත් වෙන්නේ. බණපදයක් අහන්න. ඒ බණපදයේ ඔබේ ජීවිතය අරගෙන යාවි නිවන් දොරටුව ගාවටම. ඒ නිසා හැම කෙනාටම තෙරුවන් සරණයි.